සතියට ප්‍රවේශයක් ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට සතියට ප්‍රවේශයක් වැඩසටහන අදත් බෞද්ධ රූපවාහිනියෙන් විවේකී සෙනසුරාදා දවසේ ඔබ වෙත ගෙනෙන්නටයි දැන් අපගේ සූදානම. මේ වැඩසටහන අද වන විට බොහෝ දිනාගේ ප්‍රසාදය දිනාගත් වැඩසටහනක් බවට පත්ව තිබෙන බව අපට ලැබෙන ප්‍රතිචාර වලින් අපට තහවුරු වෙනවා. ඉතින් සුපුරුදු පරිදිම අදත් මේ වැඩසටහන අප ඔබ වෙත ගෙනෙන්නේ සතිපාසල පදනමේ නිර්මාතෘ පූජනීය උඩ ඊරියගම ධම්මජීව ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිවයි. ඒ වගේම අද මේ වැඩසටහන ලෝපුරා විසුරුවා හරින්නට Tamanගේ දායකත්වයේ එක්කාසු කරනවා මෙම භවයේදීම උතුම් වූ නිර්වාණය අදිෂ්ඨාන කරගත් පවුලේ පින්වත් පිරිසක් විසින්. ඉතින් උතුම් වූ අරමුණක් පෙරදැරි කරගෙන ඔවුන් දායකත්වයේ ලබා දෙන අතරතුරේදී එහා සමගාමීව ඔවුන් බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ සියලුම ගෞරවනීය මහා සංඝරත්නයට එවැගේම රට වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ට වාගේම Taman නමින් මිය පරලව ගිය පින් බලාපොරොත්තු වන සියලුම ඥාති බන්දු වර්ගයාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වැඩසටහන් මාලාව වෙනුවෙන් උපදේශකත්වයේ එක්කාසු කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලුම දෙනාට උතුම් වූ නිර්වාණ ශාන්තිය අත්පත් වේවායි ඔවුන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සියලුම බලාපොරොත්තු ඒ අයුරින්ම සඵල වේවායි ප්‍රාර්ථනා කරගනිමින් අප දැන් සූදානම් වන්නේ සතියට ප්‍රවේශයක් වැඩසටහන මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට. සතියට ප්‍රවේශයක් හැමදාම් වගේ අදත් අපි සූදානම් වෙන්නේ සතියට ප්‍රවේශයක් වැඩසටහන ආරම්භ කරන්නට. ඉතින් මොහොතක් ප්‍රායෝගිකව සතිමත් බව පුරුදු පුහුණු වෙමින් ආරම්භමු සතියට ප්‍රවේශයක්. හොඳයි අපි අද දවසේත් ඉඳගෙන සතිමත් වීම සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණුවක් සඳහා කාලය යොදා ගන්න හදන්නේ. ඔයගොල්ලෝ ඉන්න තැනම පහසුවෙන් වාඩි වෙලා හොඳට ඉරියව්ව සම්බර කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඒ වාඩි වෙන එක සිද්ධ කරන්න ඕනේ. පුළුවන් තරමක් ඉන්න ඉරියව්ව සමබර ඉරියව්වක් කරගන්න. ඇඟ දරදඬු කරගන්නේ නැතුව ඇඟේ සෑම මස් පිඩුවක්ම ලිහිච්ච ආකාරයකට තියාගෙන සමබර ඉරියව්වක තමන්ගේ කය සකස් කරගෙන අත් දෙකක් තමන්ට පහසු විදියකට තියාගන්න. කොන්ද කෙලින් තියාගන්න එක නිදිමත නොයන්න උදව් වෙනවා. ඒකින්ද කොන්ද කෙලින් තියාගන්න එකත් කරන්න ඕනේ. ඔගොල්ලෝ S2 වහගන්න ඕනේ. S2 පියා ගන්නකොට ගොඩාක් තද කරගන්නේ නැතුව සාමාන්‍ය ස්වභාවයට ඔගොල්ලෝගේ S2 වහගන්න එකත් කරන්න ඕනේ. කොන්ද කෙලින් තියාගෙන ඉරියව්ව සමබර කරගෙන පහසුවෙන් වාඩි වෙලා අත් දෙකත් Tamanට පහසු ආකාරයකට තියාගෙන S2 වහගෙන දැන් ඔයගොල්ලෝ හොඳට සිහියෙන් මේ වෙලාවේ ඔයගොල්ලෝගේ අවට පරිසරයෙන් ඇහෙන ශබ්ද කෙරෙහි සතිමත් වෙන්න. මේ වෙලාවේ අවට පරිසරයෙන් ඇහෙන ශබ්ද හොඳට සිහියෙන් අහන්න. ඔගොල්ලෝ මේ වෙලාවේ සිහියෙන් ඉන්න නිසා ඔගොල්ලන්ට ඇහෙනවා ඇති අවට පරිසරයේ ගොඩක් ශබ්ද පවතින හැටි. සමහර විට පරිසරයේ ශබ්ද අඩු නම් ඒ බව වැටහෙනවා ඇති. පරිසරයෙන් ඇහෙන සියලු ශබ්ද කෙරෙහි සතිමත් වෙන්න. ඈතින් ඇහෙන ශබ්ද, ළඟින් ඇහෙන ශබ්ද සිහියෙන් අහන්න.
බලන්න පරිසරයේ විවිධ ශබ්ද පවතින හැටි. විටින් විට ශබ්ද මතුවලා නැති වෙන ආකාරය. සමහර විට පරිසරයේ ශබ්ද අඩු වෙන ආකාරය. තවත් විටක පරිසරයේ ශබ්ද වැඩි වෙන ආකාරය. සිහියෙන් දැනගන්න. ඇහෙන ශබ්ද ඔස්සේ කල්පනා කරන්න යන්නේ නැහැ. විටින් විට මතුවෙන ශබ්ද සිහියෙන් දැනගන්න එක විතරයි කරන්නේ. දැන් ඕගොල්ලෝ පරිසරයේ ශබ්ද අහන එක නවත්තලා ඕගොල්ලෝගේ අවධානය තමන්ගේ ශරීරයේ දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න කයට හිත ගත්තාම බලන්න මේ වෙලාවේ තමන්ගේ කයට දැනෙන දේවල් කයේ සිද්ධ වෙන දේවල් කෙරෙහි සතිමත් වෙන්න. සමහර විට හුලං වදිනක තැනක ඉන්නවා නම් කයට හුලං වදිනකොට දැනෙන සිසිලස සමහර විට කයට රස්නේ දැනෙනවා නම් ඒ බව හුස්ම ඉහළ පහළ යන විදිය හුස්ම ඉහළ පහළ යනකොට උදරය පිම්බෙන හැකිලෙන ආකාරය සිහියෙන් බලන්න. මේ වෙලාවේ තමන්ගේ කයට දැනෙන දේවල් කයේ සිද්ධ වෙන දේවල් කෙරෙහි සතිමත් වෙන්න. තමන්ට හුස්ම ඉහළ පහළ යන එක හොඳින් වැටහෙනවා නම් තමන්ගේ අවධානය හුස්ම මතම රඳව ගන්න පුළුවන්ද කියලා බලන්න. හුස්ම ඉහළ පහළ යන එක සිහියෙන් දැනගන්න. හුස්ම ඉහළට යන විට දැනෙන ආකාරය හුස්ම පල්ලෙහාට වැටෙන විට ඒ ස්වභාවය හොඳට සිහියෙන් දැනගන්න උත්සාහ කරන්න. යම් වෙලාවක තමන්ගේ අවධානය වෙනස් වුණොත් අවධානය බැහැරට ගියොත් නැවතත් අවධානය තමන් ඉඳගෙන ඉන්න කය වෙත ගන්න. නැවතත් හුස්ම ඉහළ පහළ යාම කෙරෙහි සතිමත් වෙන්න. කයේ සිදුවෙන යම් යම් වෙනස්කම් පවතිනවා නම් ඒ ගැනත් ඔබ සතිමත් වෙන්න.
සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අපි අද දවසේදීත් සූදානම් වෙන්නේ සතියට ප්‍රවේශයක් වැඩසටහන සමගින් ඒකාත්මික වෙන්නට. ඒ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ඒ වගේම සතිමත් බව පරිශන කිරීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය සනත් මහවිතානගේ මැතිතුමන් සමග අද දවසේදීත් එතුමා අපත් සමග එකතු වෙනවා. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. විශේෂයෙන්ම ඔබතුමා මේ සතිමත් බව පිළිබඳ පරිශන කරන විද්‍යාඥයෙක් විදිහටත් මම දැනගන්නට කැමතියි. මේ සතිමත් බව වර්ධනය කිරීමෙන් එහෙමත් නැත්නම් සතිමත් බව වැඩි වීමෙන් තවත් පුද්ගලයන්ට ලැබෙනා වූ වාසි ගැන මුලින්ම දැන කියාගෙන අපි කතිකාවත ආරම්භ කරමු. අද සතියට ප්‍රවේශයක් වැඩසටහන යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විද්‍යාත්මක පසුබිම ගැන. නමුත් ඒක කතා කරන්න කලින් මම කැමතියි කුෂාන් මේ පොඩි කතාවක් කියලා ඉන්න. 2017 නොවැම්බර් මාසයක දවසක මට මතක විදිහට ඔබට ඕනනම් පුළුවන් මේක YouTube එකට ගිහිල්ලා බලන්න. එංගලන්තයේ පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තබනවා. ඔවුන් එදා විනාඩි 5ක් සතිමත් බව පුහුණු කරනවා. මේක ඔබට ගිහිල්ලා බැලුවොත් දකින්න පුළුවන් වෙබ් අඩවිවල තියෙනවා. ඒතර මේ එංගලන්ත පාර්ලිමේන්තුව සතිමත් බව පුහුණු කරේ විනාඩි 5ක් කල් තබලා එදා සුවිශේෂී දවසක් වුණා එක්සත් රාජධානියට. එදා තමයි ඔවුන් 2035 වන විට එක්සත් රාජධානිය සතිමත් දේශයක කියන ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරන්නේ. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් එහෙම United Kingdom a mindful nation by 2035 කියන වාර්තාව නිකුත් කරනවා. ඒ වාර්තාව නිකුත් කරන්නේ එහෙම නැත්නම් එදා ඒ පොලිසි ප්‍රතිපත්තිය එහෙම නැත්නම් ඒ ප්‍රතිපත්තියෙන් තීරණයක් වුන් ගන්නේ කාරණා කීපයක් තුළ. විද්‍යාඥයෝ 180කට වැඩිය ප්‍රමාණයකට එන්න කියලා මේ සතිමත් භාවයේ වාසි සහ අවාසි පිළිබඳව ඉතාමත්ම හොඳ තර්කානුකූල වාර්තාවක් වුන් නිෂ්පාදනය කරනවා. ඒ වාර්තාව අනුව ඔවුන් අවසානයේදී තීරණය කරනවා සතිමත් භාවය පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි හිර ගෙවල් වල විශේෂයෙන්ම අපි කියන ජුඩිෂියරි ඒ පද්ධතිය තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊට අමතරව විශේෂයෙන්ම වැඩ කරන ආයතනවල ක්‍රියාත්මක වෙන්නට ඕනි කියලා. ඉතින් මෙතනින් ඔබට ගිහිලා කුෂාන් මහත්මයා ඇත්තට මට අවස්ථාවක් ලැබුණා බලා ගන්න. ඇමරිකාවේ Google ආයතනය පවා සතිමත් භාවය අභ්‍යන්තර වැඩසටහනක් විදිහට හඳුන්වා දෙනවා. දැන් ඒ වගේම Facebook ආයතනයට ගියොත් එහෙම අපිට දකින්න පුළුවන් සතිමත් භාවය හඳුන්වා දෙනවා. ඒ වගේම මේ සතිපාසල කරගෙන යන අපි ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඔක්කොම අභ්‍යන්තර සතිමත් භාවය වැඩසටහන් අපි පවත්වාගෙන යන්නේ. ඉතින් මේ වගේ ලෝකයේ පුරාම සතිමත් භාවය පුහුණු කිරීම සඳහා සුවිශේෂී උනන්දුවක් ඇති වෙලා තියෙනවා මේ බටහිර පරීක්ෂණ එළියට ඒමත් සමගම. ඉතින් ඒක මම දකින්නේ කුෂාන් මහත්මයා ඊ타මත්ම හොඳ සම්දිස්ථානයක් මේ සතිමත් භාවයේ ආපහු පුනරුදයක් ඇති වෙලා තියෙනවා කියලා මම දකිනවා මේ විශේෂයෙන්ම බටහිර උනන්දුවත් සමග අපිට පුළුවන් නම් මෙන්න මේ තොරතුරු අපේ ශ්‍රී ලාංකීය ජනතාවත් එක්ක බෙදා හදා ගන්න මම හිතනවා අපේ ශ්‍රී ලංකාවත් සතිමත් ජාතියක් කරන එකට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ කරුණත් එක්කම ඔබට මතක ඇති අපි ගිය සතියේ කතා කරා විශේෂයෙන්ම මේ සතිමත් භාවයේ පුහුණු කරනකොට අපේ ශරීරයේ විශේෂයෙන්ම මොළයේ සහ ස්නායු පද්ධතියේ අන්තරාසර්ග පද්ධතියේ සිද්ධවන්නා වූ සුවිශේෂී වෙනස්කම් කොහොමද අපි වඩා නිර්මාණශීලී මිනිසෙක් බවට අපි වඩා හොඳ මිනිසෙක් බවට පත් කරන්න මේ ප්‍රයෝජනවත් වන්නේ කියලා. ඉතින් මම හිතනවා කුෂාන් මහත්මයා අද අපි අර එංගලන්ත පාර්ලිමේන්තුවත් විනාඩි 5ක් කල් තියලා භාවනා කරා නම් අපි අදත් වැඩසටහනට කලින් මේ මයික්‍රෝ මෙඩිටේෂන් සෙෂන් එකක්. එහෙම නැත්නම් තප්පර 20ක් විතර සතිමත් භාවය පුහුණු කරලා අභ්‍යාසයක් කරලා පටන් ගමු කියලා. හොඳයි එහෙනම්. ඉතින් ඔබ වාඩි වෙලා ඉන්නවා නම් සමහරක් වෙලාවට ඉන්න ආසනේ හොඳට කකුල් දෙකම පොළවේ වදින විදිහට ඒ වගේම පිට කොන්ද ඍජුව නමුත් සැහැල්ලුව පවතින විදිහට තියාගෙන වාඩි වෙන්න. ඒ වගේම ඔබට පුළුවන් අත් දෙක අර palms down තියෙන විදිහට කලව උඩ තියාගෙන හිස සහ බෙල්ල ඊ타මත්ම හොඳට සැහැල්ලු කරගෙන අපිට වාඩි වෙලා ඊ타මත්ම සැහැල්ලුවෙන් මේ මොහොතට එන්න. දැන් මෙන්න මේ විදිහට වාඩි වෙලා ඉන්නකොට ඔබට හිමීටම තේරෙයි ඔබේ ශරීරයේ විවිධ ගැටෙන ස්ථාන අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා pressure points දැනෙන්න පටන් ගන්නවා. කකුල් දෙක පොළවේ වදින හැටි, අත් දෙක කලව උඩ තියෙන හැටි, ඒ වගේම අපේ පිටකොන්ද සරලව සැහැල්ලුව නමුත් ඍජුව පවතින හැටි, ඒ වගේම හිස සහ බෙල්ල ඊ타මත්ම සැහැල්ලුව පවතින හැටි.
ඉතින් මෙන්න මේ විදිහට අපිට හරි බැරි ගිහිලා හොඳට වාඩි වුණාට පස්සේ දැන් අපි තප්පර කීපයක් මේ මොහොතත් එක්ක අපේ ගතත් එක්ක සතිමත් වෙන්නයි උත්සාහ කරන්නේ. ඉතින් ඒකට අපිට S2 අරගෙන ඉන්න ඕනේ. මම සියලු දෙනාටම ආරාධනා කරනවා තප්පර 20ක් විතර වගේ පොඩි කාලයක් අපි S2 පියාගමු කියලා. ඉතින් මෙන්න මේ විදිහට S2 පියාගෙන ඊ타ත්ම සැහැල්ලුවෙන් මේ මොහොත ගත කරනකොට ඔබට දැනෙනවා ඔබේ ශරීරයේ විවිධ ගැටෙන ස්ථාන. ඊට පස්සේ ඔබට දැනුවත් වෙන්නට පුළුවන් මේ ගැටෙන ස්ථාන වලට අමතරව මේ මොහොතේ ඔබේ ශරීරයේ සිද්ධ වෙන දේවල්. ඔබට දැනේවි සෑම ආශ්වාස ප්‍රශ්වාස වාරයක් පාසාම ඔබේ උදර කුහරය ඉදිරියට සහ පිටිපස්සට යන හැටි. උරස් කුහරය ඉදිරියට සහ පිටිපස්සට යන හැටි. ඒ විතරක් නෙමෙයි හුස්ම ගන්නකොට නාසයේ කෙළවර වදින හැටි, හුස්ම පිට කරනකොට නාසයේ කෙළවරින් පිට වෙන හැටි. මේ සියලුම දේවල් ඔබට මේ මොහොතේ ඊ타ත්ම අවධානයෙන් සතිමත්ව සිටියොත් එහෙම දැනගන්න පුළුවන්. තවත් මොනවද ඔබට දැනෙන්නේ කියලා බැලුවොත් එහෙම ඔබේ ශරීරයේ නාඩි වැටෙන හැටි, හදවත ගැහෙන හැටි. ඒ වගේම හදවත ගැහිමත් සමගම ශරීරයේ සිද්ධ වෙන රිද්මයානුකූල චලනයක්. මේකත් ඔබට දැනගන්නට පුළුවන්. ඉතින් මේ දැනෙන සංවේදනයන් දිහා අපි සමස්තයක් විදිහට බලාගෙන තප්පර 20ක් විතර අපිට ගත කරන්නට පුළුවන්. සමහරක් වෙලාවට ඔබේ සිත පිටතට යයි. ඒ පිටත ගිය මොහොතේත් ඔබේට අවශ්‍යතාවයක් නැහැ ඒ සිතවිලි තෙරපලා එහෙම නැත්නම් බලෙන් නතර කළා ආපහු මේ මොහොතට එන්න. ඒ සිතවිලි ආවා කියන දැන ගැනීම තුලම ඔබට තේරෙයි නැවතත් මේ මොහොතටම ඔබේ මනස පැමිණෙන බව. ඉතින් මේ විදිහට අපි තප්පර 20ක් විතර අපි විසින්ම මේ මොහොතේ සතිමත් බව අත්විඳිමු. අපේ ශරීරයට දැනෙන සුවතාවය අත්විඳිමු. හොඳයි අපි එහෙනම් පටන් ගමු. හොඳයි. දැන් ඔබට ඇස් විවෘත කරලා අපේ සැසිය අවසන් කරන්නට පුළුවන්. කොහොමද කුෂාන් මහත්මයා ඔබට කොහොමද දැනුනේ? ඔබතුමාත් අද බොහොම අපූර්වවට සඳහන් කළා. හැමදාම වගේ කියන්න තියෙන්නේ බොහොම සැහැල්ලුවක් දැනුණා. ඔබ දන්නවද කුෂාන් මහත්මයා ඒ සැහැල්ලුව අපිට දැනෙන්නේ කොහොමද කියලා? සැහැල්ලුණා කියන එකෙන් ආචාර්යතුමනි මම අදහස් කරේ ඇඟේ තිබුණු බර අඩුවීම. අර වතුර පුරවලා තිබුණ එක හිමීට අයින් කරා වගේ අපේ ඇඟට සුවතාවයක් දැනෙනවා. කුෂාන් මහත්මයා මෙන්න මේ සුවතාවය අපිට දැනෙන්නේ මේක ඇත්තටම විද්‍යාඥයෝ සෑහෙන කාලයක් උත්සාහ දැරුවා මේ වෙනස අපිට කොහොමද දැනෙන්නේ කියලා උත්සාහ කරන්න. අන්තිමට ඔවුන්ට එහි විද්‍යාත්මක පදනම හොයාගන්නට පුළුවන් වුණා. ඔබ දන්නවද අපේ සමහරක් අය ඉන්නවනේ අපි මේ සිංහල භාෂාවෙන් කියන්නේ මේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා. ඒ වගේ කෙනෙකුට ඔබ ටිකක් උස්සහඬින් කතා කරොත් එහෙනම් මොකද වෙන්නේ? අතින් පයින් තමයි උත්තර හම්බෙන්නේ. ඉතින් අපි දැකලා තියෙනවා සමහරක් අය හැම තිස්සෙම ආවේගකාරී. හැම තිස්සෙම ආතතියෙන් ඉන්නේ. මේ පොඩි දෙයකට පවා ඊටමත් ඉක්මනින් කේන්ති ගන්න. ඔබ සමහරක් වෙලාවට අපි මහා මඟ වාහනේ අපි වාහනයක් එලවගෙන යනකොට ඒක අපිට දැනගන්නට පුළුවන්. මේ සමස්ත සමාජයේ තුලම තියෙන ආතතිය අපිට හොඳට පේනවා. හැබැයි ඒ වගේ අයගේ අපි විශේෂයෙන්ම ශරීරයේ තියෙන හෝමෝන විශේෂයෙන්ම කෝටිසෝල් වගේ රසායනික ද්‍රව්‍යයක් අපි විශ්ලේෂණය කළ බැලුවොත් එහෙම කුෂාන් මහත්මයා ඒගොල්ලන්ගේ හැමතිස්සෙම තියෙන මේක තියෙන ඉහළම අවස්ථාවක හැමතිස්සෙම අපිට ආවේගයක් එන්න ඔබ දැකලා ඇති සමහරක් වෙලාවට හිතන්නකෝ ඔබ මහ රැයක ඇවිදගෙන යන එක පාටම නොතිබිය යුතු දෙයක් ඔබ දකිනවා ඔබ සන්තෝෂ වෙනවද නෑ මොකද වෙන්නේ ඔබට ඔබේ ශ්වසන වේගය වැඩි වෙනවා ඊට පස්සේ හදවතේ ගැහිම වැඩි වෙනවා. ඊට පස්සේ අපේ ඇඟට ලොකු ශක්තියක් එනවා. මෙන්න මේකට අපි කියන්නේ වෛද්‍ය විද්‍යාත්මකව fight or flight response කියලා. ඒ කියන්නේ fight කියලා කියන්නේ එක්ක සටන් කරන්න, flight කියලා කියන්නේ දුවන්න. මෙන්න මේ flight or fight response කියන එක මානව අපි කියන්නේ human evolution. එහෙම නැත්නම් මේ මානවයාගේ සම්භවයේදී ඊටාත්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරා කුෂාන් මහත්මයා. ඉස්සර අපි
මිලියන ගානකට කලින් අපි ජීවත් වුණේ මහා කැලෑවේ. දැන් අද වගේ අපිට මේ පරිසරයේ කිසිම බයක් නැතුව ඉන්න පුළුවන්. මේ මෙතෙන් එකපාරට කොටියෙක් කඩාවැදීද සිංහෙක් කඩාවැදීද කියලා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉස්සර මිනිසා ආදිකාලීන මිනිසා එහෙම නෙමෙයි ජීවත් වුණේ. හැමතිස්සෙම ඔහු ජීවත් වුණේ කොහොමද? අනාගතය ගැන බියෙන්. මම දැන් එළියට බහැලා යනවා. දැන් එහා පැත්තට ගහක් මුල පොඩි ඡායාවක් දකිනවා. ඒ ඡායාව දකින ආදිකල්පිත මිනිසයා සතුටු වෙන්නේ නැහැ. ඔහු තුල ඇති වෙන්නේ මොකද්ද? බයක්. බලන්නේ මාව ආහාරයට ගන්න විලෝපිතයෙක්ද ඉන්නේ? එහෙම නැත්නම් මට ආහාරයට ගන්න පුළුවන් කුඩා සතෙක්ද ඉන්නේ? එක්ක මම සටන් කරනවද? එහෙම නැත්නම් දුවලා යනවද කියන එක. ඒක එන්නේ තප්පර ගානකින්. ඒ ෆ්ලයිට් or ෆ්ලයිට් රෙස්පොන්ස් කියන එක මානව පරිණාමයේදීම මිනිස්යාට ලැබුණු එක්තරා හැකියාවක්. කියන්නේ තප්පර ගානක් තුන. ඒක මම හිතන්නේ තප්පරයකින් ක්ෂණයකින් අපේ ශරීරයට රුධිරයට ග්ලූකෝස් ලොකු ධාරාවක් එකපාරට එනවා. එතකොට අපේ ඇඟ ශරීරයේ ලෑස්ති කරනවා සටන් කරන්න හරි පැනලා දුවන්න හරි. ඒ වගේම අද දැකලා තියෙනවනේ සමහරක් ළමයි පවා පොඩි දෙයකට උනත් ඉතාමත් ඉක්මනින් කේන්ති ගන්නවා. ඒ කේන්ති ගැනීම තුල එන්නේ කුෂාන් මහත්මයා අර fight or flight response. ඒ හැම අවස්ථාවකම අපේ ආතතිකාරී හෝමෝන එහෙම නැත්නම් ස්ට්‍රෙස් හෝමෝන මේ කෝටිසෝල් කියන සාන්ද්‍රණය උඩට යනවා. ඒ වගේම අපි මේ හෝමෝන වලට කියනවා කැටබොලික් හෝමෝන්ස් කියලා. මේ හෝමෝන වල ඇත්තටම ක්‍රියාකාරීත්වය වැඩි ප්‍රමාණික ක්‍රියාකාරීත්වය තරම් හොඳ නැහැ. විශේෂයෙන්ම අපි මේ දවස්වල කතා කරනවා මේ non communicable diseases කියලා. එහෙම නැත්නම් මේ බෝ නොවන ලෙඩ රෝග විශේෂයෙන්ම ඔය රුධිර පීඩනය, හෘද රෝග වගේ දේවල්. ඒවා වැඩි වෙන්න මෙන්න මේ විදිහ ආතතිකාරී හෝමෝන වැඩිවීම ප්‍රධාන දෙයක් කියලා බලපාලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම විද්‍යාත්මක පරීක්ෂණ තියෙනවා අපිට පුළුවන් නම් මේ සතිමත්භාවය ක්‍රමවත්ව කාලයක් තිස්සේ පුහුණු කරන්න. දැන් ඔබට මේ සතිමත්භාවය පුහුණු කරලා ඉවර වෙනකොටම අර ෂණිකව අපේ ශරීරයට සුවතාවයක් දැනනා වගේ අපි හිමීට ආතතිකාරී හෝමෝන ප්‍රමාණය අඩු කරගෙන යනවා. ඒ ආතතිකාරී හෝමෝන ප්‍රමාණය අඩු කිරීම තුලම අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ශරීරයේ ඔය දියවැඩියාව වගේ දේවල් ඇත්තටම ඇති වෙන අපි විශේෂයෙන්ම කියන්නේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක කියලා. ඒක සිංහල වචනයක් නෑ හඳුන්වන්නේ. නමුත් ඒ වගේ තත්ත්වයන් පවා පාලනය වෙනවා. ඉතින් එතකොට අපේ ශරීරයේ වඩාත්ම සුවබර ශරීරයක් බවට පත් වෙන්න ඒක විශේෂයෙන්ම අදාළ වෙන දෙයක්. දැන් ඔබ දැකලා සමහරක් වෙලාවට සමහරක් අයට බොහොම අපහසුයි ඔවුන්ගේ ස්ථූලතාවය පාලනය කරගන්න. ඒ වගේම ඔවුන්ගේ චර්යා රටාවන් වෙනස් කරගන්න. නමුත් මේ සතිමත් බව පුහුණු කරගෙන යනකොට තියෙන ප්‍රධානම දෙයක් තමයි කුෂාන් මහත්මයා මේ හැම දෙයක්ම ඊ타ත්ම ලේසියෙන් Tamanට පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් බවට පත් වෙන එක. ඉතින් එතනින් අපි මේ පරීක්ෂණ ගැන කතා කරන ගමන් මම කැමැති අපි ගිය සතියේ කතා කරේ මොළය ගැනනේ. විශේෂයෙන් මොළයේ සිද්ධ වෙන වෙනස්කම්. නමුත් දැන් අපි අද අනිත් එක කතා කරේ මේ ශාරීරික අන්තරාසර්ග පද්ධතියේ සිද්ධ වෙන වෙනස්කම්. ඉතින් අද වෙනකොට විශේෂයෙන්ම ලෝකයේ බොහෝ රටවල් වල පරීක්ෂණයන් කෙරෙනවා. විශේෂයෙන්ම මේ දියවැඩියාව වගේ තියෙන රෝගීන්ට බෙහෙත් ගන්න ගමන්ම සතිමත්භාවය පුහුණු කිරීම තුළ ඔවුන්ගේ රෝගය කොච්චරක් හොඳට පාලනය වෙනවද කියන එක. ඉතින් මේ වගේ දියවැඩියාව වගේ රෝගයක් හැදිලා නැත්නම් සතිමත්භාව පුහුණු කිරීම තුළ සතිමත්භාව වර්ධනය විතරක් නෙමෙයි අපි දන්නවා සතිමත්භාවයේ හැම දෙයකටම බලපාන. තමන්ගේ ආහාර රටාව වෙනස් වෙනවා, ඊට පස්සේ තමන්ගේ වටපිටාව වෙනස් වෙනවා. මේ හැම දෙයක් තුළම අපේ රෝගින් ගැලවෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් අපි අර එදා කතා කරපු දේ ආපහු මොළයට ආවොත් එහෙම දැන් මේ දෙවෙනි රූප රාමුවේ දැක්වෙන්නේ මොළයේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන කොටස් තුනක්. දැන් අපේ මේ වැඩසටහන අසන ශ්‍රාවකයෝ ඉන්නවා. මම මේ පිළිබඳව කිපි විස්තරයක් කරනවා. විශේෂයෙන්ම සතිමත්භාවයේ පිළිබඳව පරීක්ෂණවලදී මොළයේ ප්‍රධාන ස්ථාන එහෙම නැත්නම් කොටස් තුනක් පිළිබඳව අවධානය යොමු කළා කියලා. එකක් තමයි අපි අර ගිය සතියේ කතා කරපු මේ ඉදිරිපස තියෙන කොටස අපි ඒකට කියනවා ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා. මේ ඉදිරිපස තියෙන කොටසෙන් තමයි කුෂාන් මහත්මිය අපේ ඔක්කොගේම මේ තර්කානුකූල හැකියාවන් අපි කතා බහ කරන ඒවා ගණිතමය හැකියාවන් ඉගෙන ගන්න ඒවා වගේ හැම high order functions කියලා කියන හැම දෙයක්ම පාවිච්චි කරනවා. ඊට අමතරව ඔබ දැකලා තියෙනවද සමහරක් වෙලාවට අපේ තියෙනවා මේ හැඟීම් ආවේග. සමහරක් වෙලාවට අපි මේ වැඩ කරගෙන යනකොට සුකු කම්මැලි ගතියක් එනවා. කොහොමද කම්මැලි ගතිය දැනෙන්නේ? මම ඔබකින් ප්‍රශ්නයක් අහුවොත් වැඩ කරගෙන යද්දී වැඩේ කරන්න බෑ කියලා කරන්න බෑ කියන හැඟීම. ඊට පස්සේ තවත් දෙයක් වෙනවා.
අපි ඈනුම් යාම. ඊට පස්සේ ඉමීට තව චුට්ටක් එහාට ඒක වර්ධනය වෙන්න ඉඩ ඇරියොත් එහෙනම් මොකද වෙන්නේ? නිදිමත ගතියක් වෙනවා. නිදි කිරා වැටෙනවා. ඉතින් සමහරක් වෙලාවට කාද වැඩසටහන අහන ඔබට කම්මැලි ගතියක් ඇති වුණොත් ඔන්න ওই ටික වෙනවද කියලා බලන්නකෝ. ඒතර ඒ වගේම අපි සමහරක් වෙලාවට අපිට වෙනවා වැඩ කරගෙන යනකොට මේක එපා වෙන ගතිය. ඉතින් තවත් හැඟීම් තමයි කේන්තිය ගතිය. ඒ වගේ දේවල් තියෙනවා. මේක විශේෂයෙන් මේ ආවේග සහ හැඟීම් පාලනය කරන මොලේ තියෙන කොටසට කියන්නේ ඇමිග්ඩාලා කියලා. දැන් ඔබට පුළුවන් මේ රූප සටහන ඒක මම පැහැදිලිව නම් කරලා තියෙනවා. ඒ පහළ තියෙන පොඩි කොටසක් මේකට අපි කියන ඇමිග්ඩාලා කියලා. ඒක දෙවෙනි කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තුන්වෙනි කොටස තමයි මේ ඇමිග්ඩාලා කියන කොටසේ ඇත්තටම අපි කතා කරන්නේ මේ කොහොමද අපේ ආවේග කළමනාකරණය කරගන්නේ කියන එක. දැන් ඔබ සමහරක් වෙලාවට දැකලා ඉතින් සමහරක් අය කියනවා මට කේන්ති ගියා මට මොනවා වුණාද කියලා මම දන්නේ නැහැ. ඒ වගේ අයගේ ආවේග පාලනය කර ගැනීම බොහොම අපහසුතාවයක්. අපි ඒක කියන ඉමෝෂනල් ලිටරසි කියලා. එතකොට ඊළඟ කොටසට අපි කියනවා හිපෝකැම්පස් කියලා. ඒ හිපෝකැම්පස් කියන කොටස ඔබට පැහැදිලිව පේනවා මේ රූප රාමුවේ. ඒ වගේම මේ අපේ අසන ශාවකයට මම පැහැදිලි කරන්න හිපෝකැම්පස් කියන්නේ මොලේ අභ්‍යන්තරයේ තියෙන කොටසක්. මේ කොටසෙන් කරන කාර්යයන් ප්‍රධාන දෙකක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එකක් තමයි අපේ මතකයේ සහ ස්මරණය තීරණය කරනවා. දෙවෙනි එක තමයි අර ඇමිග්ඩාලා කියන කොටස මතකනේ ඔබට කිව්වා අපේ හැඟීම් ආවේග යාමනය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒක පාලනය කරන්නත් මේ හිපෝකැම්පස් කියන එක වැදගත් වෙනවා. එතකොට මෙන්න මේ කරුණු තුන අරබයා ගොඩාක් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ කළා. අපි පහුගිය සතියේ ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා සතිමත්භාවයේ වර්ධනය කරගෙන යනකොට මේ ඉදිරිපස තියෙන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ වර්ධනය වැඩි වෙනවා. ඒකට එහෙම තමයි අපිට ඇත්තටම අපේ මතකයේ හැකියාවන්, ස්මරණ හැකියාවන් මේ හැම දෙයක්ම වැඩි වෙන්නේ. ඊට පස්සේ දැන් ඊළඟට විද්‍යාඥයෝ හොයාගත්ත දෙයක් තමයි අපේ මේ ඇමිග්ඩාලා කියන එක. ඒක මේ ඕනාවට වැඩි ක්‍රියාකාරී වුණාම අපේ හැඟීම් කේන්ති යන පුද්ගලයෙක් එහෙම නැත්නම් හැමතිස්සෙම කම්මැලි වගේ ආවේග වල ජීවත් වෙන පුද්ගලයෙක් මේ ඇමිග්ඩාලා එකේ ක්‍රියාකාරීත්වය වැඩි කියලා කියනවා. නමුත් විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා අපි දිගින් දිගටම සතිමත්භාවයේ පුහුණු කරගෙන යනකොට මේ ඇමිග්ඩාලා එකේ අනවශ්‍ය ක්‍රියාකාරීත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා කියලා. දැන් මේ ඇමිග්ඩාලා කියන කොටසේ යාමනය කිරීම තාමත්ම හොඳින් සිද්ධ වෙනවා කියන එක හොයාගෙන තියෙනවා සතිමත්භාවයේ පුහුණු කරාට පස්සේ. ඉතින් මේ අසතිමත් අපි තුලත් මෙන්න මේ උරග මනස යම් කිසි ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට තමයි අර අපි කියන්නේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියන කතාව ඇවිල්ලා කෙනෙකුට ඉතාමත් ඉක්මනින් කේන්තියයි. හැබැයි සතිමත්භාවයේ දීන් දිගටම ක්‍රමවත්ව පුහුණු කරනකොට අපිටම හැකියාවක් ලැබෙනවා මෙන්න මේ ඇමිග්ඩාලා එකේ ක්‍රියාකාරීත්වය පාලනය වීමත් සමගම අපේ මේ ඇතිවන මේ උරග ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් අපි කියනවා අපේ මේ ඇතිවන ආවේග ගලාගෙන ඒනේ ක්‍රියාවලිය පිළිබඳව ඊටාත්ම හොඳ පැහැදිලි දැකීමක් අපිට ඇති වෙනවා. වෙන විදිහකට කිව්වොත් එහෙම මම කලිනුත් කිව්වා සමහරක් අය කියනවානේ මට කේන්ති ගියා මං අතින් මේ වැඩේ වුණා මට මොනවා වුණාද කියලාවත් දන්නේ නැහැ. ඔබ අහලා ඇති වගේ වෙලාවට. ඇයි අපි දන්නේ නැත්තේ? සමහරක් වෙලාවට කෙනෙකුට මේ අපේ කේන්ති ආවට පස්සේ අතින් පයින් ක්‍රියාත්මක වුණාට පස්සේ තමයි තේරෙන්නේ මට කේන්ති ගියා. සමහරක් වෙලාවට වචනෙන් එළියට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මට කේන්ති ගියාද කියලා. ආවේග වලින් ඇවිල්ලා අපිව සම්පූර්ණයෙන්ම යටපත් කරනවා. ඒකට අර ඔබට මතකනේ ගිය සතියේ වැඩසටහනේ අපි අර මැජික් ජායක පෙන්නේ. ඒතර මනස තියෙන්නේ අඳුරු. අපේ මනසට අපිට තේරෙන්නේ මේ සති මේ ආවේගයේ නැග එන හැටි. ඕනම ආවේගයක් පටන් ගන්න එක සිතුවිල්ලකින්. ඊට පස්සේ සිතුවිලි ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා ගිහිල්ලා තමයි ලොකු ආවේගයක් බවට පත් වෙන්නේ. හොඳම උදාහරණයක් මම කියන්න මේකට අපි කියන්නේ මේ rumination of thoughts කියලා. ඔබ දැකලා ඇති අපි හිතමු දැන් උදේ අපි කාර්යාලයේදී වෙන්නත් පුළුවන්, නිවසේදී වෙන්නත් පුළුවන්, නැත්නම් කොහෙදි හරි වෙන්නත් පුළුවන්. කවුරුහත් එක්ක හරි අපි අතර පොඩි මේ heated argument එකක්. එහෙම නැත්නම් මේ පොඩි මේ කතා බහක් ඇති වෙනවා. හිත රිදෙන කතා බහක් ඇති වෙනවා. ඉතින් ඒකේ වෙලාවේ අපිට පොඩි අපහසුතාවයක් දැනෙනවා. ඒක ඉවරයි. ඊට පස්සේ විනාඩි 5ක් විතර යනකොට මොකද වෙන්නේ? අර කාපව් අපේ හිතට මතක් වෙනවා. මතක් වෙනවා විතරක් නෙමෙයි. අපි තව චුට්ටකුත් එකතු කරනවා ඒකට. මම මේ වෙලාවේ මේක මෙහෙම කරා නම් මෙහෙම කිව්වා නම් හොඳයි. මම ඇයි මේක නොකිය හිටියේ කියලා දැන් අපි මොකද කරන්නේ?
අතිනුත් අපි චුට්ටක් දාලා මේක ආපහු පොඩ්ඩක් රන් කරලා බලන්න. ඊට පස්සේ දවල් කනකොට ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් මතක් වෙනවා. ඊට පස්සේ ඔබ දැකලා ඇති අර මේ රුමිනන්ස්ලා අපි කියන්නේ මේ හරක් උදේට හොඳට කෑම කාලා හවසට ගහක් යට වාඩි වෙලා මොනවද කරන්නේ? වමාර කන. අපිත් සිටිවිලි වමාර කන. එතකොට අපි මොකද කරන්නේ? අර රැට නිින්දට යනකොටත් අපි ආපහු සැරයක් අරක රන් කරනවා. අර සිදුවෙච්ච සිදුවීම ආපහු අපි හිතෙන් දුවවනවා. හැබැයි දැන් දුවනකොට මොකද වෙන්නේ? අර කලින් තිබුණට වැඩිය අපිත් මේ ලුණු ඇඹුල් එකතු කරලා තියෙනවා. දැන් මම මෙහෙම කරා නම් හොඳයි, මෙහෙම කරා නම් හොඳයි කියලා. ඒ හැම වෙලාවකටම කුෂාන් මහත්මයා ඔබටම දැනෙනවා අර සිද්ධිය වෙච්ච වෙලාවෙම අපිට දැනෙන ආතතිකාරී හැඟීම හෝ ඊට වඩා වැඩි හැඟීමක් අපිට දැනෙනවා. අපි උදේට නැගිටිනකොටත් මුලින්ම හිතට එන සිතිවිල්ල තමයි අයියෝ මට මේ වගේ දෙයක් වුණානේ. මම මේ වගේ අපහසුතාවයක් මුණ දුන්නානේ කියලා ආපහු සැරයක් අරක ආයි හිතෙන් දුවනවා. රුමිනේට් කරනවා. වමාරනවා. ඒ සිතිවිල්ල වමාරනවා විතරක් නෙමෙයි දැන් පොඩි වෙනසක් වෙනවා. මොකක්ද දන්නවද වෙන වෙනස? දැන් අපි උදේට නැගිටලා දැන් ආපහු අපි යන්න ඕනි දවස් වැඩ කටයුතු වලට. සමහරක් වෙලාවට අපි හිතමුකෝ දැන් මේ සිද්ධිය උනේ තමන් වැඩ කරන කාර්යාලයේ තවත් සගයෙකුත් එක්ක කියලා. දැන් උදේට නැගිටලා හිතනවා මට අද උදේට දැන් මෙයා මූණට හම්බුනොත් දැන් මොකද්ද කරන්න කියලා. දැන් හිත කොහෙටද දෝලණය වෙන්නේ? ඉස්සර හැමතිස්සෙම තිබුණේ අතීතේ මට වෙච්ච දේ කියලා පිටිපස්සට දෝලණය වෙනවා. දැන් කොහෙටද දෝලණය වෙන්නේ? හිටි ගමන් අනාගතයටත් පනිනවා, පැනලා හිතනවා දැන් උදේට මට ඊයේ මෙහෙම වැඩක් වුණා. මම මෙහෙ විදිහට දුක් විඳා. දැන් උදේට මට මූණට හම්බුනාම good morning කියනවද? දැක්කේ නැතුව වගේ යනවද යන්න? එහෙම නැත්නම් කනට දෙකක් ගහනවද කියලා. මේ ඔක්කොම මේ ඇත්තටම අපේ හිතේ එන සමහරක් සිතුවිලි අපිට කාටවත් කියන්නවත් බෑනේ. මේ අපි ඕපන්ලි මේක කතා කරොත් එහෙම අපේ හිත කියන්නේ මේ විදිහේ දෙයක්. එතකොට සමහරක් වෙලාවට අපිට හිතා ගන්නත් බැරි තරම් නපුරු සිතුවිලි පවා එන්න ඉඩ තියෙනවා. දැන් හිත බැලුවොත් එහෙම අර වොලිබෝල් කෝඩ් එකක වොලිබෝල් ගහනවා වගේ. ඔබ දැකලා තියෙනනේ වොලිබෝල් ගහනකොට බෝලේ එක පිලක උපරිම උත්සාහය දරන්නේ බෝලේ කොයි පැත්තට දාන්නද? අනිත් පැත්තට දාන්න. ඒගොල්ලෝ උත්සාහ දරන්නේ අනිත් පැත්තට දාන්න. net එක උඩ තියෙන වෙලාව තප්පරයක්වත් නැහැ. හැමතිස්සෙම බෝලේ තියෙන එක පිලක එහෙම නැත්නම් අනිත් පිලක. දැන් මනසත් ඔන්න ඔය විදිහට වෙලා තියෙනවා. අතීතයට යනවා මතක් කරනවා ඊයේ මට වෙච්ච දේ. මං විඳපු අපහසුතාවය. දැන් අනාගතයට පනිනවා. දැන් හිතනවා දැන් මට අද හම්බුනොත් මොකක්ද වෙන්නේ? මම මේකට ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද කියලා. දෙපැත්තට පයින්නවා. එතකොට මොනවද පයින් දෙපැත්ත? අතීතය සහ අනාගතය. මේ මොහොතේ නැහැ. අන්න එතකොට තමයි අපි වැටෙන්නේ අර ඔටෝ පයිලට් මෝඩ් එකට. අපි එතකොට උදේට දත් මදින්නේ මොකක් කියලා හිතාගෙනද? යමුකෝ දැන් අද ඔෆිස් එකට යමුකෝ මම හොඳ වයින් දෙකක් කියන්න. එහෙම හිතානේ කරන්නේ ඈ. ඊට පස්සේ අපි උදේට දැන් රැවුල කපනකොට මූණත් කැපෙනවා. කපන්නේත් ඒ විදිහට හිතා. කනකොටත් ඕක තමයි. ඉතින් මෙන්න මේ විදිහට අපි මෙකැනිකල් තත්ත්වයකටපත් වුනාම දැන් මේ හිතේ තියෙන සිතුවිලි නිසා අපිට දැනෙන්න පටන් ගන්නවා අපේ ශරීරයටම දැනෙන්න පටන් ගන්නවා අපහසුතාවයක්. මේ බඩ අපි ඔබ දන්නවා දැකලා තියෙන බඩ දනවා වගේ දැනෙනවා. ඇඟට අපහසු ගතියක් තියෙනවා. කියන්න සමහරක් දේවල් විස්තර කරන්න බෑ. මේ අපහසු ගතිය දැනෙන්නේ මේ සිතුවිලිත් මේ ඍණාත්මක සිතුවිලිත් එක්ක ටිකෙන් ටික අපි ඒවට ඇත්තටම කියනවා molecules of thoughts කියලා. ඒ කියන්නේ මේ හිතනකොට විවිධ රසායනික ද්‍රව්‍ය ස්‍රාව්‍ය වෙන්න පටන් ගන්නවා. කෝටිසෝල් වගේ දේවල් එකක්. මේවා ටික මොකද වෙන්නේ? අපේ ශරීරයේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒතකොට අපිට ඔය දැනෙන ආතතිය, අසහනය, කේන්තිය, කෝපය වගේ දේවල් ඒ ඔක්කොගෙම හේතුවක්. එතකොට මේවා ටික වැඩි වෙනකොට බාහිර පරිසරයට ඒක පේන්නේ. ඔබ අහලා තියෙන අපේ අම්මලා කියනවනේ කතාවක්. මේ මූණට අබ ටිකක් දැම්මොත් මොනවා වෙයි කියලාද කියන්නේ? පුපුරනවා කියලා. අහලා නේද කතාවක් තියෙනවා. ඒ තරම් කේන්තියෙන් පිපිරෙනවා. ඔබ දැකලා තියෙනවනේ කේන්තිගේ කනිට මේ දන්නේම නැතුව අත මිට මිල වෙනවා, දත් මිටි කනවා, මූණෙන් ඒක පේනවා. ඉතින් මට නේක පෙන්වන්නත් බෑ hina යනවා. ඉතින් ඒ වගේ මේ ඔක්කොම බාහිරයට පේන්න පටන් ගන්නවා මේ හිතේ දුවන දේවල්. එතකොට කුෂාන් මහත්මයා මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඇත්තටම අපි මේ දුක විඳින්න ඕනිද? දැන් මේ සිද්ධිය වෙලා ඉවරයිනේ. අපි මේක විඳින්න ඕනිද? විඳින්න ඕනේ නැහැ. ඒ හින්දා තමයි මේකට ඉංග්‍රීසි භාෂාවෙන් අපි කියන්නේ perceived pain කියලා. ඇත්තටම සිද්ධිය සිද්ධ වුණා. ඒ වෙලාවේ අපිට යම් කිසි අපහසුතාවයක්, අසහනයක්, අමාරු ගතියක් දැනෙනවා.
ඊට පස්සේ මේ පහුවදා වෙනකම් අපි මේක හිතේ අපිමනේ ඔටෝ රන් කරන්නේ. මේක හරියට ඔටෝමැටිකලි දුවනෝනේ අපේ මනසේ. ඒ දුවන හැම වාරයක් පාසාම අපි පිච්චෙනවා. ඔය පිච්චෙනවා කියන්නේ ඒකනේ. ඒ අපේ මේ තියෙන හෝමෝන රාමයේ වැඩි වෙලා. එතකොට වැඩි වෙලා අපි මේක දුවන මේක පර්සියුට් කියලා කියනවා. මේ පර්සියුට් පේන් කියන එකට මම තව පොඩි උදාහරණයක් කියන්නම්. මේ සමහරක් කාට අපි මේ නරඹන සහ අසන ශ්‍රාවකයන්ට මේක තේරෙන්න. ඔබ දැකලා තියෙනව නේද? පොඩි ළමයි මමත් පොඩි කාලේ මට තාමත් මතකයි අපි ඔය මේ වැක්සින් එක ගහනවනේ. ඒකට ගෙනියනවා බෙහෙත් විදින්න ගෙනියනවා ස්පිරිතාලෙට. ගෙනියලා මට තාමත් මතකයි දැන් අර මේ ඒ දවස්වල ඇත්තට මම දන්නේ මේ අපි සමහරක් අය තරහටත් දන්නේ එහෙම කරන්නේ අපිට පේන්නම අර ඉන්ජෙක්ෂන් කටු ටික ගලවනවා ආපහු දානවා. ඒක දානකොටම මේ පොඩි ළමයි මොකද කරන්නේ? සතුට වෙනවද? නෑ අඬන්න පටන් ගන්නවා. ඒක දැකපු ගමන්ම ඇයි අඬන්න පටන් ගන්නේ? මේ කටුව තියලවත් නෑනේ. ඇයි අඬන්න පටන් ගන්නේ? බය වෙන්නේ ඇයි? අපි වේදනාවට තියෙන බයටයි අපි වේදනාව දැනලා තියනවද? නෑ. දැන් වේදනාව කොහෙද තියෙන්නේ? හිතේ. අන්න පර්සියුට් පේන් කියන එක. තව උදාහරණයක් කියන්නම්. ඔබ සමහරක් වෙලාවට දන්ත වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා නැතුව දන්නේ අද වෙනකන්. නමුත් ගිය අය දන්නවා දන්ත වෛද්‍යවරයාට හම්බෙන්න යන්න අපොයින්ට්මන්ට් එක ගන්නකොටම වේදනාව පටන් ගන්නවා. හැබැයි අර වේදනාව වෙන්නේ ඇත්තටම දත ගලවනකොට නැත්නම් ඉන්ජෙක්ෂන් එක ගන්නකොට මේ තප්පර ගන්න එච්චරයි. එතනින් ඉවරයි. නමුත් ඒ පොඩි වේදනාවට අපි මේ හිතෙන් කොච්චර වේදනාවක් විඳිනවද? සතිමත් භාවයෙන් පුළුවන් අපිට මෙන්න මේ පර්සියුට් පේන් කියන එක 0 කරන්න. එතකොට අපි අර ඇක්චුවල් පේන් එකේ විතරයි ඉන්නේ. එතකොට සතිමත් භාවයේ පුහුණු කරපු කෙනෙක් හැමතිස්සෙම මනස මේ මොහොතේ තියාගන්න පුරුදු කරපු කෙනෙක්. අපි ගිය සතියේ වැඩසටහනින් පැහැදිලිව කතා කරානේ මනසේ ස්වභාවයන් දෙකක් අපිට තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි මනස පුදුම වේගෙන් එළියට යනවා. හැබැයි සතිමත් භාවයේ පුහුණු කරනකොට ඒ ගිය මනස ආපහු පුදුම වේගයකින් ආපහු ගෙදරට එනවා වගේ ටක් ගාලා එනවා. ඒ එනකොට කුෂාන් මහත්මයා මොනම විදිහකින්වත් අපිට අතීතයේ පිළිබඳව සිතිවිලිවත් අනාගතයේ පිළිබඳව අනවශ්‍ය සිතිවිලිවත් එන්නේ නැහැ. සිත මේ මොහොතේ පවතින්නේ. මේ මොහොතේ ආතතියක් නැහැ. මේ මොහොතේ අපහසුතාවයක් නැහැ. මේ මොහොතේ අපිට දරා ගන්න බැරි අසහනයක් නැහැ. මේ මොහොත විතරයි අපිට තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මෙන්න මේ සතිමත්භාවයේ දිගටම පුහුණු කරනකොට මේ මොහොතේ මනස තියාගන්න අපිටම තේරෙනවා මට මෙච්චර දෙයක් වෙලත් ඇහක් තියෙනවා නේද? සමහරක් වෙලාවට සතිමත්භාවය පුහුණු කරන කට්ටිය කියනවා මට මෙච්චර දෙයක් වෙලා වුණත් ගානක් නැතුව වගේ ඉන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔහු එක අතෑලා දාලා කියලා. දරා ගන්න පුළුවන්. මේකට අපි කියන ඉංග්‍රීසි භාෂාවෙන් රෙසිලියන්ස් කියලා. මේ රෙසිලියන්ස් කියන එක පුදුම විදිහට වර්ධනය වෙනවා කෙනෙක් තුළ සතිමත්භාවය වර්ධනය කරන්න. අපේ ධම්මජීව ලොකු හාමුදුරුවෝ හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි ඉංග්‍රීසි භාෂාවෙන් උන්වහන්සේ දේශනා කරන්නේ. You can always find a reason to be happy under any circumstance. ඕනම අමාරු අවස්ථාවක ඔබට උවමනාවක් තියෙනවා නම් සතුට වෙන්න දෙයක් හොයාගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි සතිමත්භාවයේ දිගටම පුහුණු කරගෙන යනකොට කුෂාන් මහත්මයා වෙන්නේ අපේ මනස සංසුන් වෙලා හැම තිස්සෙම අපිත් එක්ක ආශ්‍රය කරලා අපේ ශරීරයේ එක ඉන්න පටන් ගන්නවා. ඔක තව සරල විදිහට කිව්වොත් එහෙම ඔබ දැකලා තියෙනව නේද නැවක්. නැවක් ආවට පස්සේ වරාය කොහොමද නතර කරන්නේ? පොඩි දෙයක් කරන්න ඕනේ. වරාය නතර වෙන්නේ නැහැ. මොකද්ද කරන්නේ? නැංගුරමක් දාන්න. නැංගුරමක් දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? නැව රැල්ලට ගහගෙන යනවා. එතකොට සතිමත්භාවයේ පුහුණු කරන අපිත් ආධුනිකයෙක් විදිහට අපි මේ ශරීරය තමයි නැංගුරුම් විදිහට පාවිච්චි කරන්නේ. අපි හැමතිස්සෙම මනස මේ ශරීරයත් එක්ක බැඳ ගන්නවා. අපි උකට සතර සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාව කියලා කියන්නත් පුළුවන්. එතකොට මූලික අවදීදී අපි හැමතිස්සෙම කරන්නේ අපි වාඩි වෙලා හිටියත් වාඩි වෙලා ඉන්නවා කියලා දන්නවා. හිටගෙන හිටියත් හිටගෙන ඉන්නවා කියලා දන්නවා. ඇවිද්දත් ඇවිද්ද කියලා දන්නවා. සතර ඉරියව්වම අපි දන්නවා. ඒ දන්නවා කියලා කියන්නේ අපේ මනස අපිත් එක්ක තියෙන. ඉතින් එතකොට මෙන්න මේ විදිහට මනස නිතරම මේ මොහොතේ පවතිනකොට ආතතිය නැති වෙනවා විතරක් නෙමෙයි අපේ ඇඟේ තියෙන අර හෝමෝන අනවශ්‍ය හෝමෝන වර්ග හිමීට අපිට අවශ්‍ය ප්‍රමාණයට ලැබෙනවා. ඒ தත්ත්වය තුල අපි තුල බොහෝම සංසුන් ගතියක් ඇති වෙනවා. ඉතින් මේවා වෛද්‍ය විද්‍යාත්මකව බොහෝ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒතර මම අවසානයේ දෙන්නම් අර මොලේ ක්‍රියාකාරීත්වයට මොකද්ද වෙන්නේ කියලා. ඔබට මම කලින් රූප සටහනෙත් පෙන්නුවා මේ ඇමිග්ඩාලාව කියන කොටස ක්‍රමක්‍රමයෙන් පාලනයේ අවශ්‍ය ප්‍රමාණයට ඇති වෙනවා දිගින් දිගටම සතිමත් භාවයේ පුහුණු කරනකොට. ඒ විතරක් නෙමෙයි හිපෝකැම්පස් කියන කොටස සුවිශේෂී විදිහට වෙනස්කම් වලට භාජනය වෙනවා.
මම ඔබට මතක ඇතිනේ හිපොකැම්පස් කියන කොටසේ මේ විශේෂම කාරණා දෙකක් කිව්වා. එකක් තමයි ඇමිග්ඩාලා කියන කොටස පාලනය කිරීම, දෙවෙනි එක තමයි මතකය. සති කියන්නේ කියන පාලි වචනේ තේරුමම ස්මරණය, මතකය. සතිමත් බව පුහුණු කිරීම තුළ එක්කෙනෙකුට ඕනම කෙනෙකුට ඉමීඩියට්ලි මැනිෆෙස්ට් වෙන දෙයක්. එහෙම නැත්නම් ඉක්මනටම තේරෙන දෙයක් තමයි මගේ ස්මරණ ශක්තිය වැඩි වෙනවා කියන එක. ඉක්මනටම ඇති වෙන ස්මරණ ශක්තිය තමයි මම සතිමත්ව ඉන්න ඕනේ කියන එක නිතර නිතර මතක් වෙනවා. දැන් ඔය දලයි ලාමතුමා හරි ලස්සනට ඔක පැහැදිලි කරනවා මේ සතිමත්ව ඉන්න එක අමාරු වැඩක් නෙමෙයි. හැබැයි සතිමත්ව ඉන්න ඕනේ කියලා මතක තියාගන්න එකයි අමාරු වැඩේ කියලා. ඉතින් අපිට පුළුවන් නම් හැමතිස්සෙම මතක් කර මනසට දෙන්න මම දැන් සතිමත්ව ඉන්න ඕනේ, මම දැන් සතිමත්ව ඉන්න ඕනේ කියලා අපි හැමතිස්සෙම ඉන්නේ සතිමත්ව. ඉතින් ඒක හරි මේක අමාරු වැඩක් නෙමෙයි. ඉතින් ওই විදිහට අපිට සාරාංශයක් විතර ගත්තොත් එහෙම මේ සතිමත් භාවයේ නිසා මේ මොළයේ සිද්ධ වෙන මේ සුවිශේෂී ක්‍රියාකාරීත්වයන් වල ව්‍යුහයන් වල වෙනස් වීම නිසා සමස්ත ශරීරයේම සම්පූර්ණයෙන්ම විපර්යාසයකට භාජනය වෙනවා ධනාත්මක පැත්තට. අනිවාර්යයෙන්ම ආචාර්යතුමනි මම හිතන්නේ හිතවතුනි ඔබට විශේෂයෙන්ම වැදගත් වෙන කරුණු තමයි අද දවසේදී ආචාර්යතුමා සඳහන් කරේ. කොහොම නමුත් දැන් අපිව නරඹන අසන හිතවතුන්ට ආචාර්යතුමනි තවමත් සතිමත් බව පුරුදු වෙලා ඉන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තාමත් තේරුම් ගිහිල්ලා නැති වෙන්නත් පුළුවන්. ඔවුන් හිතනවා වෙන්නට පුළුවන් තාම විද්‍යාත්මක ඇසින් මේ සතිමත් බව පිළිබඳව අපිට තේරුම් ගියේ නැහැ. ඒකින් මේ නවීන විද්‍යාව දියුණුයි. විද්‍යාවත් එක්ක තමයි අපි සියලුම දේ තෝරා බේරාගන්නේ. හින්දා මේ විද්‍යාත්මක ඇසින් තවත් මේ සතිමත් බව කියන එක අපි තෝරා බේරා ගන්න ඕනේ කියලා ඔවුන් සිතනවා වෙන්නටත් පුළුවන්. ඒකින් මට හිතුණා ආචාර්යතුමනි මේ සතිමත් බව පිළිබඳව නූතන පර්යේෂණවලට මූලික වෙච්ච කරුණු පිළිබඳව අපි අවධානය යොමු කළොත් හොඳයි කියලා හිතුණා. ඇත්තටම කුෂාන් මහත්මයා ඔබ අහන්නේ වැදගත් ප්‍රශ්නයක්. අපි හිතලා බැලුවොත් එහෙම ඇයි මේ සතිමත් භාවය ගැන මිනිස්සු පරීක්ෂණ කරන්න පටන් ගත්තේ කියන එක ඇත්තට මේක බුදුන් වහන්සේගේ කාලය දක්වාම යනවා. දැන් බුදුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ පිළිපැදලා අපි වාඩි වෙලා අපි භාවනා කරන්න පටන් ගැනීමම පරීක්ෂණ කිරීමක්. උන්වහන්සේ මං හිතන දේශනා කරේ ඒක ආර්ය පරීක්ෂණය කියලා. එතකොට ඒ පරීක්ෂණය එතනින් පටන් අරගෙන අපි ක්‍රමක්‍රමයෙන් ඒක විද්‍යාගාරවල තත්වයටම ගෙන ආවා. ඒ ගෙන ආවේ ගොඩක් වෙලාවට සතිමත් භාවයේ සත්‍යතාවයේ පිළිබඳව සාක්ෂි හම්බෙන තරමටම හොඳයිනේ. මේක නරක දෙයක් නෙමෙයිනේ. හොඳ ප්‍රතිඵල හම්බෙන තරමටම හොඳයි. ඉතින් එතකොට මෙන්න මේ අලුතෙන් ආපු පරීක්ෂණ තුලින් අපිට ගොඩාක් සාක්ෂි හම්බ වෙනවා. විශේෂයෙන්ම මේ ජීවිතය තුලදීම අපිට දැනගන්න පුළුවන් වෙනවා මොනවාද අපිට හම්බෙන වාසි කියලා. උදාහරණයක් විදිහට නිවැරදිව සතිමත්ව විනාඩි 2ක් වාඩි වෙලා හිටියොත් එහෙම ඒ වාඩි වීම තුලම අපිට දැනනවා අපේ සතිමත් වීමේ අපේ අවුට්කම් එක මොකක්ද කියලා. ඒ හින්දා මම පොඩි ක්‍රියාකාරකමක් කරනවා. සමහරකට ඔබ දකින්න ඇති මෙතන මේ තේ කෝප්පයක් තියෙනවා මුල ඉඳලම. ඉතින් මම අද වැඩසටහන අවසන් කරන්න කලින් අපි ප්‍රේක්ෂකයන්ට අහගෙන ඉන්න ශ්‍රාවකයන්ට අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු කොහොමද සතිමත්ව තේ එකක් බොන්නේ කියලා. දැන් කුෂාන් මහත්මයා තේ එකක් බීලා තිනවා කොහොමද? සතිමත්ව තේ එකක් බොන්න උත්සාහ කළා තියනවද? හොඳයි අපි අද උත්සාහ කරනවා. එතකොට දැන් මේක ඔබ මේ වැඩසටහන අහලා ඉවරුණාට පස්සේ හරි ඊට කලින් හරි තේ පානය කරනවා නම් ඔබට පුළුවන් මෙන්න මේක අනුගමනය කරන්න. අපි හිතමු දැන් මේක නම් ඇත්තටම හිස් කෝප්පයක්. අපි හිතමු මේ කෝප්පේ තියෙන තේ කියලා. ඉතින් එතකොට අපිට වෙනදා අපි තේ බොන්නේ අසතිමත් කෙනෙක් නම් තේ බොන්නේ කොහොමද කුෂාන් මහත්මයා? මොන හරි වැඩක් කරන ගමන් එක්ක පතක් බලන ගමන් මේ විදිහට කෝප්පේ ගත්තා මේක බීගෙන ගියා. සමහරට මේ කුණු වැඩි වුණොත් එහෙමම තූක් ගාලා ආපහු කෝප්පෙටම දාන්න වෙන වෙලාවක් තියෙනවා. මොකද අපි දන්නේ නැහැ මේක රස්නේ කියලා. එහෙම වෙලා තියෙන ඕන තරම් හරි. එතකොට නමුත් දැන් අපි සතිමත් අය විදිහට අපිට මේ වෙලාවමයි යන්නේ. ඕනට වැඩි වෙලාවක් යන්නේ නැහැ. පැය ගානක් තේ එකක් බොන්න ඕනේ. අපි තේ එකක් ගත්ත ගමන්ම ඔබට තේරෙනවා මම කෝප්පය අල්ලන්නේ මේ විදිහට. මේ ඇඟිලි දෙකෙන් අල්ලනකොටම ඔබට මේ ඇඟිලි වලට දැනෙනවා මේ කෝප්පේ රස්නේ දැනෙනවා. ඒ රස්නේ දැනීම තුලම අපි දැනගන්නවා දැන් මෙතන කෝප්පේ තියෙන ද්‍රව්‍යයේ උණුසුම් ගතිය කොහොමද කියලා. ඊට පස්සේ අපි හිමීට මේක නහය ළඟට අරගෙන එනවා. අරගෙන එනකොට මේකේ තියෙන මේ ඉන්ග්‍රේඩියන්ට්ස් අනුව එහෙම නැත්නම් මේකේ කෝපි නම් තියෙන අපිට කෝපි සුවඳ දැනෙනවා. මේකේ තේ නම් තියෙන අපිට තේ සුවඳ දැනෙනවා. ඒ සුවඳ දැනෙනකොටම
අපේ කේටේ ශ්‍රාව්‍ය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙහෙම කට ළඟටම ගෙනල්ලා ඊට පස්සේ මේක උගුරක් කටට ගත්තට පස්සේ ඔබට දැනෙයි මේකේ රහ කොහොමද හිමීට අපේ කට ඇතුලේ පැතිරලා යන්නේ කියලා. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් ගියාට පස්සේ කට ඇතුලේ ගියාට පස්සේ ටික වෙලාවකදී අපිට කොයිම විදිහකින්වත් ඔබ මේක බීලා බලන්න කොයිම විදිහෙන්වත් මේ තේ බීපු තේ ටික කටේ තියාගන්න බැරි වෙනවා. පුදුම ආසාව පුදුම හැඟීමක් වෙනවා මේක ගිලින්න ඕනි කියලා. ඉතින් ඒව තමයි මේ ශරීරයේ හැටි. ඊට පස්සේ අපි මේක ගිලිනවා. ඒත් මේ විදිහට අපිට පුළුවන් තේ උගුර පානය කරන්න. දැන් මේක මේ පැය ගානක් තේක බොන්න අවශ්‍යතාවයක් නැහැ. අපි වෙනදා තේ බොන වේගෙන්ම කරන්න පුළුවන්. හැබැයි සතිමත් වෙනකොට අපිට මේ සියලුම වෙනස්කම් වීම ටික දැනෙනවා. ඉතින් අපිට පුළුවන් කමක් තියෙනවා නම් හැමතිස්සෙම සතිමත්ව මේ ආහාරය ගන්න. මේ මොළයේ සංවේදනය ඇති වෙනවා දැන් යම්කිසි ආහාරයක් ගත්තා කියලා. එතකොට මේ උදරයට අපිට ඒක දැනෙනවා. අපි ආහාරයක් ගත්තා කියලා දන්නවා. අපි එතකොට ඕවර් ඊටින් කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ සිද්ධ වෙන්නේ කුෂාන් මහත්මයා අපේ ඉමෝෂනල් ලිටරසි එක වැඩි වෙන එක. එහෙම නැත්නම් අපේ ආවේග පිළිබඳව අපේ හඳුනා ගැනීමේ හැකියාව වැඩි වෙන එක. ඔබ දන්නවා ලිටරසි කියන්නේ සාක්ෂරතාවය කියලා අපි කියනවා. ෆයිනෑන්ෂල් ලිටරසි කියලා තියෙනවා. අපේ මේ හැකියාවක් වැඩි වෙන එක, දක්ෂතාවයක් වැඩි වෙන එක. ඉතින් එතකොට මේ හැඟීම් උද්දීපනය වෙන මූලික අවස්ථාවේදීම අපිට හඳුනා ගන්න පුළුවන් නම් ඔබ කීමනක් තියෙනවනේ අහලා තියෙනවනේ නියපොත්තෙන් කඩන්න ඕනික පොරේ මේ අර ඉමෝෂන් එකේ මූලික මේ සිතිවිලි ටික එනකොට බොහෝම ලේසියෙන් ඒක නැති කළා දාන්න පුළුවන් අපිට ඒ ආවේගය දැනගන්න පුළුවන්. විද්‍යාත්මකව ගොඩාක් පරීක්ෂණ කළා තියෙනවා කුෂාන් මහත්මයා. අපිට පුළුවන් කමක් තියෙනවා නම් මනස හැමතිස්සෙම මේ මොහොතේ තියාගන්න අපිට ලැබෙන සෞඛ්‍යමය වාසි. ඒ විතරක් නෙමෙයි මානසික සහනය ඊටාත්ම විශාලයි. මේකදී අපේ ප්‍රේක්ෂකයන්ට වැදගත් වෙනවා පුළුවන් නම් දවසකට ඔබ තේ පානය කරන වෙලාවක් වෙන්න පුළුවන්. ආහාර ගන්න වෙලාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් පුවත්පතක් කියවන වෙලාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ රූපවාහිනිය නරඹන වෙලාව වෙන්නත් පුළුවන්. ඒ වෙලාවේදී ඒ සම්පූර්ණ දෙයත් එක්කම එකතු වෙලා ඔබට වැඩ කරන්න ඔබටම දැනේ ඔබ නිතරම මේ මොහොතේ ඉන්නවා කියලා. ඉතින් ඒ தත්ත්වය තුළ ඔබේ ශරීරයේම ස්නායු පද්ධතිය සහ අන්තරාසර්ග පද්ධතියේ වෙන සුවිශේෂී වෙනස්කම් නිසා දිනෙන් දිනම ඔබටම දැනනවා ඔබ සුවදායක පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබ සමාජයේ මේ අගය කළ යුතු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබටම දැනනවා ඔබ තුල තියෙන දක්ෂතාවයන් වැඩි වෙනවා. සමහරක් වෙලාවට බාහිර ඉන්න අය ඔබට ඇවිල්ලා කියයි ඔබ දැන් ගොඩක් වෙනස් වෙලානේ. අන්න ඒක තමයි ඔබ තුල සතිමත් බව වැඩෙනවා කියන්න තියෙන හොඳම උදාහරණය. හොඳයි. හිතවතුනි අපි නැවත නැවතත් ඔබට සිහිපත් කරන්නේ සතිය කියන්නේ වර්තමානයේ ජීවත් වීම යන්නයි. සිත කය වචනය සංවර කර ගැනීමට සතිය වැඩිම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. එසේනම් අපි අද දවසට ඔබේ නිවසින් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඒ වගේම සතිමත් බව පරිශ්‍රණය කිරීමේ එම විශ්වවිද්‍යාලයේම විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. එහි අධ්‍යක්ෂ ආචාර්ය සනත් මහවිතානගේ මැතිතුමාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපත් සමග නිස්සරණ අධ්‍යාසයෙන් යුතුව මේ වැඩසටහනට එක්වීම සම්බන්ධයෙන් අපි ආචාර්යතුමාගෙන් ඉල්ලීමක් කරනවා. තවත් වැදගත් කරුණු කාරණා කිහිපයක්ම අපිට සාකච්ඡා කරන්නට තිබෙනවා. ඉදිරි දවසකත් අපත් සමග එකතු වෙන්නට කියලා අපි බොහොම ලෙන්ගතුකමින් යුතුව ඔබතුමාට ආරාධනා කරනවා. හිතවතුනි එසේනම් අපි අදට ඔබේ නිවසින් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. සමුගන්නා වූ මොහොතේදී ප්‍රාර්ථනය සතිමත් වූ සතියක්. සොබාදහමට නතු වෙලා ජාතියාගම් දුරලලා මිනිස්කම හඳුනනා දරු පැටවෝ ලංකලා මල්ලකින් එකගෙනත් සතියේ රන්හුය ගොතා ඔටුනු පැළැන්දුවේ සැහැල්ලුවෙන් සමනලයින් වෙලා
අදත් සතියට ප්‍රවේශයක් වැඩසටහන පුරා හෝරාවක් බෞද්ධ රූපවාහිනියෙන් අප එලෙස ඔබ වෙත ගෙන ආවා. සතිපාසල පදනමේ නිර්මාතෘවර පූජනීය උඩීරියගම ධම්මජීව ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුවයි මේ වැඩසටහන් මාලාවම අප ඔබ වෙත ගෙන එන්නේ. වගේම අද මේ වෙනුවෙන් දායකත්වයේ එක්කාසු කළේ මේ භවයේදීම උතුම් වූ නිර්වාණය අදිෂ්ඨාන කරගත් පවුලේ පින්වත් පිරිසක් විසින් එහා සමගාමීව ඔවුන් බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයට රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට මෙන්ම පින් බලාපොරොත්තු වන තමන් නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්නට. ඒ වගේම මේ වැඩසටහන් මාලාව වෙනුවෙන් උපදේශකත්වයේ එක්කාසු කරන පූජනීය උඩීරියගම ධම්මජීව ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලුම දෙනාට උතුම් වූ නිර්වාණ ශාන්තිය අත්පත් වේවායි ඔවුන් ප්‍රාර්ථනා කරනවා. ඒ බලාපොරොත්තු ඒ අයුරින්ම සඵල වේවායි අප මේ මොහොතේ ප්‍රාර්ථනා කරන අතරතුරේ ඔබට ආරාධනා කරනවා මෙවැනි වැඩසටහනක දායකත්වයේ ලබා ගන්නට අපහා එක්කාසු වන හැටියට. ඔබට පුළුවන් තිරේ දිස්වන දුරකථන අංකයන්ට ඇමතුමක් ලබාගෙන ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගන්නට. එසේනම් ඒ ආරාධනාවත් සිද්ධ කරමින් නැවතත් සද්දිනකින් ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අදට අප ඔබෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.